අයිබෝන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ 2020 ICT පේපර් එකේ 8 වෙනි ප්‍රශ්නය Python ප්‍රශ්නය. right මේ ප්‍රශ්නේ පළවෙනි කොටස කොටස අහලා තියෙනවා you are given two positive integers n1 and n2 as inputs. Assume n1 less than n2 and you have to output the list of even numbers between n1 and n2. Construct a flowchart or a pseudocode to represent an algorithm for this purpose. හරි. එතකොට මෙතන ඔප්ෂන් දෙකක් දීලා තියෙනවා. එකක් තමයි අපිට pseudocode එකක් අඳින්න පුළුවන්. ඒ වගේම එහෙමත් නැත්නම් flowchart එකක් අඳින්නත් පුළුවන්. හරි. මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ n1 and n2 කියලා integers දෙකක් තියෙනවා නේ, පූර්ණ සංඛ්‍යා දෙකක් තියෙනවා. එතකොට n1 less than n2 නේ, n1 ගේ value එක n2 ගේ value එකට වඩා අඩුයි. එතකොට මේ දෙන්න අතර තියෙන even numbers ඉරට්ට සංඛ්‍යා list කරන්න තියෙන්නේ නේ, ඉරට්ට සංඛ්‍යා ටික list කරන්න. එහෙම නැත්නම් n1 and n2 අතර තියෙන even numbers ටික මේ flow chart එකෙන් print කරන්න ඕන ස්ක්‍රීන් එකේ. ඉතින් ඒ විදිහේ flow chart එකක් තමයි අපිට අඳින්න තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේ flow chart එක create කරන්න කියලා. හරි. ඉතින් අපි හැමෝම දන්නවා flow chart එකක් start වෙන්න ඕන. නේද? start කියන oval symbol එකෙන් මේ විදිහට start. right. ඊළඟට data flow එක එනවා පහළට arrow එකක් එක්ක. ඊට පස්සේ අපිට මේ question එකේ තියෙන්නේ first input n1 and n2 නේ. අපි මුලින්ම n1 and n2 value දෙක මේ program එකට add කරගෙන ඉන්න ඕන. ඒතර අපි කියමු input n1 and n2 කියලා. ඒකට parallelogram symbol එක තමයි මෙතෙන්ට අපි පාවිච්චි කරන්න ඕන. ඊළඟට අපි assign කරගන්න ඕන මේ n1 කියන number එක තවත් variable එකකට. මොකද මේ range එක පටන් ගන්න n1 to n2. එතකොට n1 ඉඳන් එක එක වැඩි වෙවි යන්න ඕන n2 දක්වා. ඉතින් වැඩිපුර හොඳයි අපි වෙනම variable එකක් පාවිච්චි කරන එක n1 වෙනුවට මේ 1 by 1 count කරගන්න loop එක ඇතුලේ. හරි. එතකොට මම number කියලා variable එකක් හදා ගන්නවා. ඒකට මේ n1 කියන variable එක equal කරගන්නවා. එතකොට මෙතන equation එකක් තියෙන්නේ. එහෙම නැත්නම් මෙතන calculation එකක් තියෙන්නේ. ඉතින් calculation එකක්, comparison එකක්, එහෙම නැත්නම් process එකක් තියෙනකොට අපි ඒකට rectangle symbol එක තමයි use කරන්නේ. හරි. ඊට පස්සේ data flow එක මෙතන පහළට එනවා. ඊළඟට අපි හදා ගන්න ඕන loop එක නේ, repetition එක. හරි. ඒතකොට loop එක මොකටද අපිට අවශ්‍ය වෙන්නේ? n1 වලින් ඉඳන් n2 දක්වා numbers වැඩි කරගෙන 1 by 1 n1 කියන්නේ දැන් number කියන variable එකට assign වෙලා තියෙන number එක 1 by 1 එකතු වෙලා n2 දක්වා යන්න ඕන නේ. ඒතකොට number එක n2 වලට සමාන වුණාම loop එක නවතින්න ඕන. හරි. එතකොට මෙතෙන්ට අපි දානවා loop condition එක මේ විදිහට is number less than n2. so number එක n2 වලට වඩා අඩුවෙන් තියෙන තාක් මේ loop එක run වෙන්න ඕන. loop එක run වෙන්න ඕන. හරි. ඕක තමයි අපේ condition diamond එක. හරි. ඊළඟට මේ condition එකත් yes true නම් data flow එක පහළට එනවා. ඊළඟට දැන් මේ දෙන්න අතර අපි බලන්න ඕන ඉරට්ට සංඛ්‍යා even numbers මොනවද තියෙන්නේ කියලා. එතකොට මුලින්ම check කරන්න ඕන මේ number එක. හරි. එහෙනම් මුලින්ම n1 නේ. එතකොට n1 කියන්නේ මේ list එකේ මේ range එකේ පළවෙනි number එක. එතකොට n1 කියන්නේ no කියන variable එකට තමයි දැන් assign වෙලා තියෙන්නේ.
හරි එතකොට අපි බලනවා මෙන්න මේ no කියන variable එක ඉරට සංඛ්‍යාවක්ද එහෙම නැත්නම් මේ range එකේ පළවෙනි number එක ඉරට සංඛ්‍යාවක්ද කියලා. ඉරට සංඛ්‍යාවක්ද කියලා බලන්න මම calculation එකක් use කරනවා. reminder calculation එක. ඒ කියන්නේ මේක දෙකෙන් බෙදලා ඉතිරි වෙන අගය බිඳුවයිද කියලා තමයි අපි බලන්න ඕන. එතකොට අපි මුලින්ම මේ ඉතිරි අගය හොයා ගන්න ඕනේ. ඒකට මම පාවිච්චි කරනවා remainder කියන variable එක. එතකොට මේ number කියන variable එක mod එක ගන්න ඕනේ. එහෙම නැත්නම් percentage symbol එක දාලා 2 නේ. එතකොට මේකේ තේරුම තමයි දෙකෙන් බෙදලා ඉතිරිය remainder rem variable එකට assign වෙනවා. එතකොට මෙතනත් තියෙන calculation එකක්. ඒක නිසා අපි rectangle එකක් use කරනවා. හරි ඊළඟට බලන්න ඕන මේ remainder එක දැන් even numbers නේ list කරන්න ඕනේ නේද? එතකොට even numbers list කරන්න අපි බලනවා මේ remainder එක බිඳුවයිද එකයිද නේ? remainder එක බිඳුවයි නම් ඒක ඉරට සංඛ්‍යාවක් නේ. දෙකෙන් බෙදලා ඉතිරිය බිඳුවයි නම් ඒක ඉරට සංඛ්‍යාවක්. දෙකෙන් බෙදලා ඉතිරිය එකයි නම් ඒක ඔත්ත සංඛ්‍යාවක්. හරි. එතකොට අපි බලනවා මේක ඉරට සංඛ්‍යාවක්ද කියලා remainder එක ඉරට සංඛ්‍යාවක්ද කියලා. හරි. එතකොට මෙතෙන්ට අපි if condition එක එහෙම නැත්නම් මේ diamond එකක් දාගන්නවා. diamond එක බලන is remainder equal 0. හරි. එතකොට ඉතිරිය බිඳුවයි නම් ඒ කියන්නේ මේක ඉරට සංඛ්‍යාවක්. data flow එක පහළට එනවා. ඊළඟට අපි බලන්න ඕනේ මේක බිඳුවයි නම් නේද? දැන් බිඳුවයි කියන්නේ ඉරට සංඛ්‍යාවක්. එහෙනම් ඉරට සංඛ්‍යාව display කරන්න ඕනේ. එහෙම නැත්නම් print කරන්න ඕනේ. එතන මම මෙතන ලියනවා print number. මේක ඉරට සංඛ්‍යාවක් නිසා print කරනවා. එතකොට ඒක output එක parallelogram එකක් පාවිච්චි කරන්න වෙනවා. හරි. එතකොට මෙතනින් පහළට එන්න ඉඩ නැති නිසා මම මෙතනින් දකුණු පැත්තට යනවා flow chart එක දකුණු පැත්තට ගෙනියනවා. ඊළඟට අපි ඊළඟ number එක මේ list එකේ ඊළඟ number එක check කරන්න ඕන. ඊළඟ number එක check කරන්න මෙන්න මේ number කියන variable එක නේ මෙතන අපි හදාගත්තේ number කියන variable එක එකකින් වැඩි කරන්න ඕන. number equal number plus 1 එහෙම නැත්නම් ඔයාලට number plus plus කියලා දාන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි මේ කියන්නේ number equal number plus කියන්නේ number equal දැන් number එකේ දැනට තියෙන value එක n1 එතකොට n1 ගේ position එකට එකක් එකතු වෙනවා ඊළඟ number එකට යනවා. ඊට පස්සේ මේ flow එක ඊළඟ number එක check කරන්න ආපහු උඩට එන්න ඕන. කියන්නේ loop එක මෙතන තමයි create වෙන්නේ නේ. මේ loop එක start වුණ තැනට ඇවිල්ලා මේ arrow එක join වෙන්න ඕන මෙන්න මේ විදියට. හරි දැන් ඔන්න මෙතන complete loop එකක් තියෙනවා. ඒ වගේම මේ condition එක yes මට දාන්න බැරි වුණා මෙතන yes වුණාම තමයි මේ flow එකේ යන්නේ නේ. ඒ වගේම මෙතන reminder එක check කරන condition එක yes වුණොත් තමයි data flow එක පහළට එන්නේ. හරි ඒක yes flow එක. හරි මේක no නම් නේ මෙතන remainder එක බිඳුවට සමාන වෙන්නේ නැහැ. remainder එක එකයි නම් ඒ කියන්නේ ඒක ඔත්ත සංඛ්‍යාවක්. එහෙනම් මේ diamond එකෙන් no branch එක ඇවිල්ලා අර number increment එකට එකතු වෙන්න ඕන. number increment එකට එකතු වෙන්න ඕන. හරි. right එතකොට no side එකෙන් ආම ඒ කියන්නේ මොකොත් effect එකක් ඉරට සංඛ්‍යාවලට කිසිම effect එකක් වෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා කෙලින්ම මෙතන මගට set වෙනවා. set වෙලා number එක increment කරනවා. හරි ඊළඟට දෙවෙනි number එක ගන්නවා. දෙවෙනි number එක බලනවා n2 වලට වඩා අඩුයිද? ඔව්. එහෙනම් බලනවා මේ number එකේ දෙකෙන් බෙදලා ඉතිරිය බිඳුවයි නම් print කරනවා නැත්නම් number equal number plus 1 number එක increment වෙනවා
ඊට බලන්න increment of number එක n2 වලට වඩා අඩුයිද? yes. remind එක බලන්න. ඉතින් ওই විදිහට n2 දක්වා මේක යනවා. n2 උන ගමන් n2 less than n2 no. එහෙනම් no branch එක diamond එකෙන් එනවා. no. හරි. no උනාට පස්සේ program එකේ stop වුණාට පස්සේ වෙන කිසිම loop එක නැවතුණාට පස්සේ description එකේ කියලා නැහැ වෙන්න ඕන මොකක්ද කියලා. මොකද output හැම එකක්ම loop එක ඇතුලෙන් තමයි දෙන්නේ. ඒ කියන්නේ even numbers ඔක්කොම print කරන්නේ loop එක ඇතුලෙන්. ඒකෙන් තමයි මෙතන condition එක false වුණ ගමන් ඒක තමයි program එකේ අවසානය. program එක stop වෙනවා. මේ විදිහට. හරි. ওই විදිහට තමයි අපි flow chart එක ඇඳගන්නේ. ඉතින් මේක මම ලේසි ප්‍රශ්නයක් නේ බලන්න තියෙන්නේ n1 to n2 range එකේ තියෙන even numbers මොනවද කියලා. ඉතින් මේකට ඔයාලට ලේසියෙන්ම ලකුණු 5ක් ස්කෝර් කරගන්න පුළුවන්. බොහොම ලේසි ප්‍රශ්නයක්. දැන් අපි හිතමු n1 කියන්නේ number 5 වෙන්න පුළුවන්. example එකක් විදියට. එතකොට n2 විදම number 10 වෙන්න පුළුවන්. එතකොට මෙතනින් බලාපොරොත්තු වෙන්නේ 5 to 10 අතර තියෙන ඉරට සංඛ්‍යා even numbers මොනවද කියලා. එතකොට loop එක 1 by 1 වැඩි වෙනවා. n1 මුලින්ම අපි assign කරගත්ත number කියන variable එකට. එතන number කියන variable එක අපිට මුලින්ම assign කරගත්තා. ඊට පස්සේ මේ number කියන variable එකට එකක් එකතු වෙවි ඉස්සරහට ගිහිල්ලා n2 දක්වා ආවම loop එක stop වෙනවා. loop එක stop වෙලා program එක නවතිනවා. ඉතින් මේ n number කියන variable එක n2 දක්වා යනකම් හැම even number එකක්ම program එකෙන් print කරනවා නේ. even numbers ටික print කරගන්නවා. ඔය විදිහට තමයි අපි පළවෙනි question එකට answer එක දෙන්නේ. ඊළඟට බලමු B ප්‍රශ්නය. Consider the following given below. Assuming that L is the list of positive integers, K is a positive integer, and every element in L is less than M, which is large integer. මෙතන දැන් මුලින්ම variables කීපයක්ම කියලා තියෙනවා. හැබැයි බොහොම සරල දෙයක් කියන්නේ මේක දැක්කට බය වෙන්න එපා. ගොඩක් variables තිබුණාට මේකේ program එකේ එහෙම නැත්නම් මේ flow chart එකේ process එක simple process එකක් තියෙනවා. හරි. ඊළඟට පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ what would be the output if the first input L was 247935. ඒ කියන්නේ මේ list එකක් නේ. මේ list එකේ තියෙන numbers තමයි 247935 ඔක්කොම 6 numbers තියෙනවා. And the next input K was 5. K කියලා කියන්නේ number 5. හරි. ඒතර ප්‍රශ්න කියලා තියෙනවා assume L is a list of positive integers, K is a positive integer, and every element in L is less than M, which is larger integer. දැන් මෙතෙන්දී M කියන්නේ මොකක්ද කියලා program එකේ කියලා නැහැ. මේ scenario එකේ කියලා නැහැ. ඒතර අපි දන්න එකම දේ තමයි M which is larger integer. ඒ කියන්නේ මේ list එකේ තියෙන හැම number එකකටම වඩා මේ list එකේ තියෙන හැම item එකකටම වඩා M වැඩි. M ගේ අගය වැඩි කියලා දෙයක් තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ. මොකද M ට අගයක් දීලා නැති නිසා, value එකක් නැති නිසා. හරි. එතකොට මේ first question එක අහන්නේ what would be the output if the first input L was 247935. හරි. එතකොට මේකේ output එක තමයි අපිට හොයන්න තියෙන්නේ B1 question එකට. flow chart එක දිහා මෙතන මේ flow chart එකේ ස්වභාවය අපි සලකලා බැලුවොත් start වෙනවා. ඊට පස්සේ අපි input කරනවා L, ඒ කියන්නේ number list එක. පහලින් දීලා තියෙන list එක මොකක්ද කියලා. ඊළඟට K කියන්නේ මොකක්ද කියලාත් අපිට දීලා තියෙනවා number 5 නේ. K කියන්නේ number 5 කියලා දීලා තියෙනවා. ඒ වගේම capital N කියන්නේ length of L. එතකොට කීයද මේ L list එකේ length එක? 1 2 3 4 5 6.
එතකොට 6 integers තියෙනවා මේ list එකේ. එහෙනම් length එක වෙන්නේ 6. ඊළඟට x equal කරනවා m. එතකොට m කියන අගේ අපි දන්නේ නැහැ. කොහොමුණත් මේ list එකේ තියෙන values වලට වඩා වැඩි value එකක් කියලා තමයි අපි දන්නේ. එතකොට අන්න ඒ value එක x කියන variable එකට නැවතත් සමාන කරලා තියෙනවා. මේක මෙහෙම කරලා තියෙන්නේ අර අපිට මේ ප්‍රශ්න ටිකක් කම්ප්ලෙක්ස් කරන්න. නැත්නම් m විදියටම මේක තියෙන හරි නැතුව m x ට සමාන කරලා තියෙනවා. ඊට පස්සේ a කියලා variable එකක් හදලා තියෙනවා. ඒක බිඳුවට සමාන කරලා තියෙනවා. එතකොට a equal 0 කියලා හදලා තියෙන්නේ මේ loop එක increment කරන්න කියලා අපිට පහලින් පේනවා. මොකද a equal a plus 1 නේ. ඒ කියන්නේ මේ a එකින් එක වැඩි කරනවා මෙන්න මේ loop එකේ. මේ විදියට උඩට යනවා අපව පහළට එනවා මෙන්න මේ loop එකේ ඒ loop එක count කරන්න loop එකේ rounds ගාන count කරන්න තමයි මේ a කියන variable එක හදලා තියෙන්නේ. හරි. ඉතින් loop එක ඇතුළට ආවම අපිට මුලින්ම තියෙනවා condition එකක්. is a less than n. හරි. එතකොට n කියන්නේ length එක length එක අඩුයිද කියලා බලනවා. list එකේ length එක අඩුයිද කියලා බලන a වලට වඩා. දැනට a කියන්නේ 0. එතකොට a අඩුයි. එහෙනම් yes. ඊට පස්සේ බලනවා k කියන value එක අපිට දීලා තියෙනවා k was 5 කියලා මෙතන ප්‍රශ්නේ. එතකොට k වලට වඩා වැඩිද l ගේ a කියන item එක list එකේ within square bracket a කියන්නේ මේ list එකේ a කියන position එකේ තියෙන value එක. එතකොට දැනට a කියන්නේ 0 නේ. එතකොට 0 L0 ඒ කියන්නේ L0 කියන්නේ list එකේ පළවෙනි position එක. පළවෙනි position එකේ තියෙන්නේ number 2 නේ. අපි එතකොට positions ටික මෙතන දාගෙන ඉමු. 0 position, first, second, third, fourth, fifth නේ. ඔය විදිහ තමයි positions ටික එන්නේ. හරි. එතකොට මේ diamond එකෙන් බලන්නේ මේ L ගේ item එක a කියන item එක. එතකොට first time නම් a කියන්නේ 0, a කියන්නේ number 2. number 2 greater than k. එතකොට k කියන්නේ 5, 2 greater than 5 no පහළට එනවා. a increment වෙනවා. එහෙම නෙමෙයි නම් පහළට ඇවිල්ලා බලනවා මේ 2 කියන item එක x වලට වඩා අඩුයිද කියලා. x කියන්නේ එතකොට larger number එකක් නේ. මොකද x වලට equal වෙන්නේ m කියන අගය. එතකොට ප්‍රශ්නේ ඉතින් තියෙන m කියන්නේ large integer. large integer කියන්නේ මේ ලොකු අගයක් L වලට තියෙන L list එකේ තියෙන වඩා ලොකු අගයක් කියලා තමයි මේ ප්‍රශ්නේ කියන්නේ. මොකද කියනවා every element is in L is less than m කියලා පැහැදිලිව කියලා තියෙනවා. හරි. ඒකත් එහෙමනම් x වලට සමාන වෙනවා L ගේ අගය නේ. එතකොට තවදුරටත් x කියන්නේ m නෙමෙයි L ගේ අගය. හරි. ඊට පස්සේ ඒ increment වෙනවා නැවත loop එක උඩට යනවා. එතකොට අවසානෙට output x. එතකොට මේ list එක ඉවර වෙනකන් loop එක run වෙලා අන්තිමට output කරන්න තියෙන x ට ඉතිරි වෙලා තියෙන value එක. එතකොට x නිතර update වෙන්න ඕන මේ loop එක යන විදියට x ගේ value එක හැම loop එකේදීම overlap වෙන්න පුළුවන්. ඒතර අවසානයේ x ට ඉතුරු වෙන අගය තමයි output කරන්න තියෙන්නේ. හරි. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් කරන්න අපිට හරිම ලේසි. මෙන්න මේ වගේ table එකක් ගහගත්තා නම් ගොඩක්ම අපිට ලේසියෙන්ම පැහැදිලිව උත්තරේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ loop එක මේ flow chart එක උඩ information ලියලා හදනවට වඩා පැහැදිලි අපිට මේ table එකකින් මේක කරගන්න පුළුවන්. හරි. එතකොට අපි මුලින්ම මේ table එක හදන විදිය බලමු. එතකොට k කියන්නේ number 5 කියලා දීලා තියෙනවා. n කියන්නේ length of L. එතකොට L ගේ length එක 6 elements තියෙනවා. ඒ කියන්නේ n කියන්නේ 6 නේ. ඊළඟට x කියන්නේ value එක m. එතකොට m කියන්නේ මේ larger number එකක් කියලා දීලා තියෙනවා. අපි දන්නේ m කියන්නේ කීයද කියලා. එතකොට a කියන්නේ 0 නේ. මෙතන තියෙනවා a කියන්නේ 0. එතකොට මුලින්ම condition එක බලන්නේ a less than n. එතකොට 0 less than 6 කියන එක තමයි බලන්නේ. 0 less than 6. හරි. එතකොට condition එක true නේ. condition එක true නම් ඊළඟ condition එකට යනවා LA. එතකොට a කියන්නේ 0.
ලිස්ට් එකේ 0 පොසිෂන් එක මේ තියෙන්නේ. මේ 0 පොසිෂන් එකේ තියෙන අගය තමයි නම්බර් 2 කියන්නේ නේ. එතකොට 2 වැඩිද k වලට වඩා? 2 greater than k. 2 greater than k. k කියන්නේ කීයද? 5. එතකොට මෙතන වැරදි නේ, මේ කන්ඩිෂන් එක wrong. හරි. එහෙනම් මොකද වෙන්නේ? මේ කන්ඩිෂන් එක wrong නම් ලූප් එක මෙතනින් yes path එක යන්නේ no path එකේ ගිහිල්ලා a equal a plus 1 වෙනවා නේ. හරි. එතකොට a equal a plus 1 කියලා කියන්නේ එතන අපේ අවසාන කොලම් එක. right. a equal a plus 1 කියන්නේ 0 plus 1 නේ. a ගේ දැනට තියෙන වැලියු එක 0, මේකට එකක් එකතු වුණාම a 1 වෙනවා. හරි. ඊළඟට නැවතත් ලූප් එක උඩට යනවා. උඩට ගිහිල්ලා බලනවා a less than n. හරි. a කියන වැලියු එක 6ට වඩා අඩුයිද නේ? 1 6ට වඩා අඩුයිද? ඔව්. එහෙනම් බලනවා LA දැන් a කියන්නේ 1. ඒතකොට ලිස්ට් එකේ first item එක number 4. ඒතකොට 4 greater than 5 නෑනේ නේ. ඒකත් වැරදි. එහෙනම් මේ පහළ තියෙන conditions run වෙන්නේ නැහැ. එතකොට a increment වෙනවා 1 plus 1 මෙතන 2 වෙනවා නේ. ඒ කියන්නේ 2. ඊට පස්සේ බලනවා ආපහු a less than n. ඔව් ඒ කියන්නේ 2 less than 6. හරි condition එක හරි. ඊට පස්සේ බලනවා k වලට වඩා l ගේ a item එක වැඩිද? එතකොට a කියන්නේ number 2, 2 කියන්නේ 7. 7 greater than 5. Yes. Condition is true. හරි. ඊට පස්සේ බලනවා LA less than x. හරි. දැනට x කියන්නේ m. ඒ කියන්නේ ලොකු value එකක්. list එකේ තියෙනට වඩා ලොකු value එකක්. හරියට number 10 වගේ. list එකේ 10 කියලා number එකක් නැහැ. 10 කියන්නේ large number එකක්. ඒකට අපි හිතමු x less than LA. ඒ කියන්නේ දැන් කීයද? 2. ඒ කියන්නේ number 7. ඔව්. එතකොට අනිවාර්යයෙන්ම list එකේ තියෙන අගයකට වඩා x ගේ අගයට වඩා list එකේ තියෙන අගය ඕනම අගයක් අඩු වෙන්න ඕන. හරි. ඒක true. අපි ඒක මෙහෙම හිතමු. LA කියන්නේ 7. 7 less than x. x කියන්නේ ලොකු අගයක්. x කියන්නේ m නිසා. හරි. ඒක true. ඊට පස්සේ x මෙන්න මේ L ගේ A කියන අගය දැන් LA කියන්නේ කීයද? 7 නේ 7. එතකොට x equal 7 වෙනවා නේ. x equal 7. දැන් x ගේ අගය කීයද? මෙතන ඉඳන් තවදුරටත් m නෙමෙයි 7. x ගේ අගය 7. හරි. ඊට පස්සේ ඉන්ක්‍රිමන්ට් වෙනවා 2 plus 1. 2 plus 1, 3. Okay, 3 less than 6. Yes. ඊට පස්සේ වන LA නේ. දැන් A කියන්නේ 3. 3 කියන්නේ 9. 9 greater than 5. Yes. ඊට පස්සේ බලනවා LA 9 නේ. L3 කියන්නේ 9. 9 less than x කියන්නේ කීයද? 7. 9 less than 7. නෑ වැරදිනේ. condition is false. එහෙනම් ඊළඟ condition එක ඊළඟ equation එක run වෙන්නේ නැහැ. a increment වෙනවා 3 plus 1 4. දැන් බලන්න 4 less than 6. yes. මෙතන condition එක wrong. condition එක වැරදි. 3 greater than 5 no. then කෙලින්ම අපි යන්නේ a++ ඉතිරි condition run වෙන්නේ නැහැ. එතකොට 4 plus 1 4 plus 1 මොකද වෙන්නේ? 5 වෙනවා. ඊට 5 greater less than 6. yes. ඊට පස්සේ බලනවා L A කියන්නේ දැන් කීයද? 5. ඒ කියන්නේ අපේ last item එක number 5. 5 greater than 5. no.
එහෙනම් කෙලින්ම ඊළඟ කන්ඩිෂන් රන් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන 5 plus 1 වෙනවා. මෙතන 6 වෙනවා. 6 greater than 6 less than 6 no. අන්න එහෙනම් loop එක එතනින් ඉවරයි. loop එක ඉවර වුණා මොකද වෙන්නේ? මෙන්න මේ no path එකේ ඇවිල්ලා output x. හරි. දැන් මොකද output වෙන්නේ? output x. එතකොට x කියලා කියන්නේ දැන් කීයද? මෙන්න තියෙන x column එක. x column එකේ තියෙන එක මගය number 7. එතකොට x කියන්නේ number 7. හරි. එතකොට ඕක තමයි උත්තරේ. number 1 B number 1 question එකට. 7 කියන උත්තරය අපි හොයාගත්තා. ලකුණු දෙකක් ස්කෝර් කරගන්න පුළුවන්. ඊළඟට second question එක අහලා තියෙනවා what is the purpose of this algorithm? හරි. අපි ආපහු බලමු අර table එක. අපිට පේනවා මෙතෙන්දී මේ table එකෙන් හොයන්නේ k වලට වඩා වැඩි පොඩිම සංඛ්‍යාව. මේ list එකේ තියෙන සංඛ්‍යා වලින් k වලට වඩා වැඩි පොඩිම සංඛ්‍යාව. නේ k කියන්නේ 5යි 5ට වඩා වැඩි පොඩිම සංඛ්‍යාව තමයි 7. අන්න එයා තමයි අන්තිමට x විදියට ඇවිල්ලා තියෙන්නේ. 7ට වඩා වැඩි සංඛ්‍යා හම්බ වුණොත් ඒ සංඛ්‍යා ඉලිමිනේට් කරලා දානවා මොන කන්ඩිෂන් එකෙන්ද? මෙන්න මේ LA less than x කියන කන්ඩිෂන් එකෙන් නේ. මෙන්න මෙතන වලට පේනවා මෙන්න මේ කන්ඩිෂන් එකෙන් ඒ සංඛ්‍යා සියල්ල ඉලිමිනේට් කරලා දානවා. මොකද හැමතිස්සෙම බලනවා අර මුලින් අපි assign කරගත්ත x වලට වඩා දැන් මේ හම්බුන සංඛ්‍යාව අඩුයිද නේ. k වලට වඩා වැඩි වුණොත් ඊට පස්සේ බලනවා ඒක x වලට වඩා අඩුයිද. එතකොට මේ program එකේ purpose එක තමයි to find the smallest number which is greater than k. Find the smallest number which is greater than k. පොඩිම value එක k වලට වඩා වැඩි පොඩිම සංඛ්‍යාව හොයන එක තමයි මේ program එකේ purpose එක වෙන්නේ. හරි. ඒක තමයි උත්තරේ. එතකොට මෙන්න මේ දෙවනි ප්‍රශ්නෙට. ඊළඟට අපි බලමු මේ question එකේ අවසාන ප්‍රශ්නය අවසාන question එක develop a Python program to implement the algorithm expressed by the flowchart. හරි. එතකොට මේ උඩින් දීලා තියෙන flowchart එකේ අපි බැලුවා දැන් මොකද්ද මෙතන තියෙන logic එක. මේ list එකක් දීලා තියෙනවා. මේ list එකේ තියෙන විදියට අපි items add කළොත් අවසානයේ ලැබෙන උත්තරය මොකක්ද? k number 5 වුණොත් අන්තිමට x කියන්නේ මොකක්ද කියන එක අපි බැලුවා. ඒ වගේම මේ algorithm එකේ purpose එක බැලුවා නේ. දැන් අපි බලමු මේක real program එකක් විදියට Python වලින් create කරන්න. එතකොට Python වලින් create කරන්න මම use කරනවා PyCharm කියන tool එක. ඔයාලටත් පුළුවන් මේ tool එක පාවිච්චි කරන්න. by default Python 1 කියන IDE එකට වඩා මේක ගොඩක් user friendly. ඉතින් ඒක නිසා අපි බලමු මේ PyCharm එක කොහොමද PyCharm එකෙන් කොහොමද අපි හදාගන්න කියලා අපේ program එක. right. එතකොට program එකේ මුලින්ම අපි බලන්න ඕන මේ list items add කරන්නේ කොහොමද කියලා. මේ list එකට L කියන list එකට items add කරන්නේ කොහොමද කියලා. ඉතින් එක ක්‍රමයක් තමයි one by one keyboard එකෙන් add කරන එක loop එකක් මගින් අපිට මේ list එකට දාගන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි අපි කෙලින්ම add කරන්න ඕන list items ටික type කරනවා. type කරලා ඉවර වෙලා ඒ ටික split කරලා list එකට add කරන්න පුළුවන්. ඉතින් දෙවෙනි ක්‍රමය තමයි ගොඩක්ම ලේසි. මොකද පළවෙනි ක්‍රමයට යන්න ගියොත් ඒ කියන්නේ keyboard එකකින් enter කර items add කරන්න ගියොත් අපිට තව extra loop එකක් ගන්න වෙනවා මේ list එකට item ටික දාගන්න. ඊට වඩා ලේසි one shot අපි numbers ටික type කරනවා එකම පේලියේ. ඊට පස්සේ එක පාරක් විතරක් enter button එක click කරාම අර අපි command දා enter කරපු numbers ටික list එකට automatically load වෙනවා. ඉතින් අපි බලමු මේ ක්‍රමේ මොකක්ද කියලා. හරි. එතකොට මම මුලින්ම print එකක් දාගන්නවා enter
elements for the list L කියලා. එතකොට ඒ වගේම ඒ enter කරන elements ටික මම variable එකට දාගන්නවා. ඒ variable name එක තමයි දාගන්නවා lst කියන්නේ list item කියලා. list item කියන එක තමයි මම මෙතෙන්දී mean කරේ. the list item equal මෙතන දානවා input method එක. input method එක ඇතුළේම අපිට පුළුවන් මේ display වෙන්න අවශ්‍ය දේ දාන්න. මම මෙතන දානවා enter list items කියලා display කරගන්නවා. හරි. ඊළඟට මෙන්න මේ දැන් user enter කරනවා list items ටික අර ප්‍රශ්න දීලා තියෙන items ටික item 6ක් තියෙනවා. ඒ item 6 numbers 6 user ට පුළුවන් enter කරන්න. එතකොට අන්නේ enter කරන numbers ටික ඊට පස්සේ මේ L කියන list එකට දාගන්න ඕන. හරි. ඔන්න L කියන list එක අපි හදාගත්තා. L කියන variable එක දාලා එතකොට මේකට list items automatically add වෙද්දී මේක නිකන් variable එකක් නෙමෙයි මේක list එකක් බවට automatically පත් වෙනවා. list එකකට convert වෙනවා. right. එතකොට මේ අපි කලින් පේලියේ දැන් user number enter කරපු number list එක වෙන වෙනම numbers වලට කඩලා මේ L කියන list එකට දාන්න අපිට use කරන්න පුළුවන් for loop එකක්. නේ මේකම line එකේ inline for loop එකක් use කරනවා. ඒ වගේම split කියන method එක use කරනවා අර කලින් අපි enter කරපු numbers ටික කොටස් වලට කඩා ගන්න. හරි. ඒක අපිට මේ විදිහට කරන්න පුළුවන් within square brackets. square brackets දැම්ම කියන්නේ L කියන variable එක list එකට convert වෙනවා. ඉතින් මේ square brackets ඇතුලේ අපි type කරනවා integer conversion. මම මේක type කරලා ඔයාලට පැහැදිලි කරලා දෙන්න. මොකක්ද මේ code එකේ තේරුම කියලා int x for loop x in list items lst item අපි හදාගත්ත මුලින් user enter කරන list items ටික වැටෙන variable එක lst item dot split කියන inbuilt method එක use කරනවා. හරි. දැන් මෙතන පාවිච්චි කරලා තියෙන්නේ int x. ඒ කියන්නේ මේ x කියලා කියන්නේ මොනවද? මේ for loop එකෙන් x in list item. එතකොට අර කලින් enter කරපු list items ටික මේ x කියන variable එකට 1 by 1 දාගන්නවා මෙන්න මේ for loop එකෙන්. එතකොට මේ අපි කලින් enter කරපු numbers ටික split කියන method එකෙන් කොටස් වලට වෙන් කරගන්නවා. වෙන් කරගෙන 1 by 1 මේ x කියන variable එකට ඇතුල් කරනවා. එතකොට for loop එකෙන් තමයි ඒ 1 by 1 enter කිරීම කරන්නේ. එතකොට ඒ 1 by 1 enter කරන numbers integer වලට convert කරලා මේ L කියන list එකට load කරනවා. එහෙම නැත්නම් save කරනවා. හරි. දැන් එන්න අපිට list එක create වෙලා තියෙනවා. හරි. ඊළඟට අපිට කරන්න තියෙන්නේ k කියන value එක දාගන්න. ඉතින් k කියන්නේ number 5 කියලා already අපිට මේ program එකේම දීලා තියෙනවා. ඒකින්ද k equal 5 කියලා අපිට දාගන්න පුළුවන්. ඒ වගේම m කියන variable එක larger number එකක් කියලා කියනවා මේ list එකේ තියෙනවට වඩා. ඉතින් අපි example එකක් විදිහට දැන් list එකේ නම් තියෙන large number එක number 9. ඊට වඩා වැඩි number එකක් කියලා කියන්නේ අපි number 100 දාගමු මේකට. ඒක නේද larger number එකක් කියලා නේ අපිට පැහැදිලිව පේනවා. හරි. ඊළඟට මෙන්න මේ flow chart එකේ පෙන්නලා තියෙනවා a equal 0. a කියන්නේ counting variable එක. එතකොට අපි බලමු a කියන variable එක හදාගමු. a කියන්නේ 0. හරි. ඊට පස්සේ එන්න ඕන while loop එක. මම මේකට while loop එකක් use කරනවා. එහෙම නැත්නම් for loop එකක් වුණත් ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි flow chart එකේ විදියටම තමයි මම මේ program එක කරන්න හදන්නේ. ඉතින් ඒක නිසා
මම while loop එකක් පාවිච්චි කරනවා. මොකද ඒ කියන variable එක අපිට use කරන්න පුළුවන් වෙන්නේ while loop එක විතරයි නේ. for loop එක අපිට එහෙම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. right. එතකොට loop condition එක තියෙන්නේ a less than n කියන condition එක තමයි දාන්න තියෙන්නේ. එතකොට while බලන්න a less than n නේ. එතකොට n කියන්නේ මොකද්ද? length එක. නේද මේ list එකේ length එක. හරි. එතකොට list එකේ length එක දැන් මෙතන තාම calculate කරලා නැහැ. හරි. එතකොට list එකේ length එක අපි ගමු n කියන variable එකට n equal length of l. len l කියන method එක තමයි අපි use කරන්නේ. len කියන්නේ inbuilt method එකක් Python වල තියෙන. එතකොට ඒ inbuilt method එකෙන් list එකේ items කීයක් තියෙනවද? එහෙම නැත්නම් list එකේ length එක assign කරනවා n කියන variable එකට. හරි. while loop එක අපි හදාගත්ත බලන්නේ අපේ counting variable එකට වඩා n අඩුයිද කියලා. හරි. ඊට පස්සේ බලමු මොකක්ද තියෙන්නේ කියලා. ඔව්. එතකොට condition එක true නම් ඊට පස්සේ වනා LA item එක k වලට වඩා වැඩිද කියලා. එතකොට if LA item greater than k. right. k වලට වඩා LA item එක වැඩිද කියලා බලන්න නේ. එතකොට ඒකත් true නම් බලනවා LA item එක x වලට වඩා අඩුයිද කියලා. හරි. if LA item is less than x වලට වඩා අඩුයිද කියලා බලන්න. හරි. දැන් මෙතන x කියලා variable එකත් මට කලින් හදාගන්න බැරි වුණා. එතකොට flow chart එක විදිහට x equal m නේද? x equal m කියලා තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ 100 නේ. x කියන්නේ දැන් 100, m කියන්නේ 100 නම් x කියන්නේ දැන් 100. හරි. ඒකට ඔය විදිහට තමයි අපිට එක බලන්න වෙන්නේ. x වලට වඩා අඩුද කියලා බලනවා list එකේ a කියන item එක. හරි. එතකොට ඒකත් yes නම් x equal LA වෙනවා නේ. ඒකත් yes නම් x equal L A බවට පත් වෙනවා. list එකේ item එකට x සමාන වෙනවා. ඊළඟට අපිට බලන්න තියෙන්නේ a increment කරන්න. දැන් මේ if දෙකේම else එකේ අපිට කරන්න දෙයක් නැහැ. if LA greater than k, then check if x less than L. If it is true, x equal LA, nothing to do with else. else part එකෙන් කිසිම දෙයක් කරන්න නැහැ. ඒක නිසා අපි කෙලින්ම while එක ඇතුලේ මෙන්න මේ a increment කරගන්න යනවා. හරි. ඒකට a increment එක තමයි a equal a plus 1. a equal a plus 1. හරි. ඊළඟට තියෙන්නේ result එක print කරගන්න. එහෙමත් නැත්නම් x print කරගන්න. ඒ loop එකෙන් එළිය තමයි x print වෙන්න ඕන. while එක ඇතුලේ while එකෙන් එළියේ execution එක ගන්න අපි enter දෙකක් spaces දෙකක් තියන්න ඕන while එක ඇතුලේ තියෙන අවසාන line එකෙන්. එතකොට spaces දෙකක් තියලා මම දානවා මෙතන print x, right, print x. නැත්නම් අපිට මේකට description එකක් දෙන්න පුළුවන්. the output x is x කියලා දෙන්න පුළුවන්. right. දැන් අපිට තියෙන මේක run කරලා බලන්න. ඊට කලින්
enter list items කියන තැන මම මෙතන පොඩි ස්පේස් එකක් තියාගන්නවා. right. දැන් බලමු මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරලා. දැන් console window එක ආව enter list items. හරි මෙතෙන්ට list item ටික දාගන්න තියෙන්නේ. list item තමයි 247935. 247935. then enter කරනවා. අන්න දැන් ආවා output x is 7 කියලා නේ. x කියන්නේ 7. හරි ප්‍රෝග්‍රෑම් එක හරියටම හරි. ඉතින් මේ විදිය තමයි අපි last question එකට answer එක ලියන්න ඕන. මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක. ඒ කියන්නේ හරියටම flow chart එකේ තියෙන විදියට තමයි මම මේ ප්‍රෝග්‍රෑම් එක කරේ. ඉතින් line 15ක ප්‍රෝග්‍රෑම් එකක් තමයි එන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එක අපි හරියට කරගත්තොත් ලේසියෙන්ම ලකුණු 6ක් අපිට ස්කෝර් කරන්න පුළුවන්. එතකොට දැන් අපි බැලුවා මේ programming question එකේ 2020 paper එකේ ඔක්කොම questions ටික sub questions ටික අපි discuss කරා. answers ටික ලිව්වා. ලේසියෙන්ම ලකුණු 15ක් ස්කෝර් කරගත්තා නේ. එතකොට මේක තමයි ඕනම paper එකක අඩුම ප්‍රශ්න සංඛ්‍යාවකින් වැඩිම ලකුණු ගන්න ස්කෝර් කරන්න පුළුවන්. main question එක වෙන්නේ මේක. මීට අමතරව තියෙන අනිත් essay questions වල හැමතිස්සෙම අහන ප්‍රශ්න ගන්න වැඩි. හැබැයි මේ question එකේ ප්‍රශ්න සාමාන්‍යයෙන් 4ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ලකුණු 15ක් ලේසියෙන්ම ස්කෝර් කරන්න පුළුවන්. අපි මේ programming concepts ටික අපි හරියට දැනගෙන ඉන්නවා නම්. හරි. එහෙනම් අපි ඊළඟට තවත් question එකක් තවත් වීඩියෝ එකකින් අපි ඩිස්කස් කරමු.